භික්ෂූන් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා දූ දරුවන් පිරිසක් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අනුරාධපුර පැපිලියවල අංක 104 එක නිවසේ පදිංචිව සිට 2015 නොවැම්බර් 21 වන දින පරලෝසපත් පී.කේ. විමලසේන ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. දැනට රෝගාතුරව සිටින එස්.ඒ. නන්දාවති ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තං පුත්ත පසුසං මත්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති ඒතමත්ත වසං ඤත්වා පණ්ඩිතෝ සීල සංමුතෝ නිබ්බාන ගමනං මග්ගං කිප්පමේව විසෝදේති. ප්‍රඥා නාලිකාවට සවන් දීම තුළින් ජීවිතය තුළ දුක්ඛ නිරෝධය සොයා යන බුදු සමයෙන් පෙන්වන සැනසීම ජීවිතය තුළ හොයා ගන්නට අනුගමනීය ප්‍රතිපදාවක් පැහැදිලි කර ගන්නට උත්සාහ දරන්නා වූ සදහැවර පින්නතුනි. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් වල පිටු 80ක් විතර පවතින දේශනාව තුලත් මේ නිවන මඟ සවිස්තරව තිබෙනවා. පිටු 2ක් තුලත් මේක තිබෙනවා. ගාථා 2ක් තුලත් තිබෙනවා. එක ගාථාවක පද 2ක් තුලත් මේක පැහැදිලි කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ පුද්ගලයාගේ ප්‍රඥාවේ තරමට කෙරෙන්න ඕන කාරණාව තේරුම් ගැනීම තුළ අනුගමනීය ප්‍රතිපදාවකට යන්න තියෙන්නේ. මගේ ළමා කාලය තුළ නැත්නම් දැන් නිවෙස්වල කෙරෙන්නා වූ ධර්ම දේශනා තුළ මම දකින දෙයක් තියෙනවා. බණ අහලා හොඳයි කියලා සාදු කියලා ගෙදර යන්න ඇරුණාම අනුගමනීය ප්‍රතිපදාවක් තිබෙන බව අනුගමනය කරන්න ඕන බව දන්න අය නෑ. සතුන් මරන්න හොඳ නෑ, මත්පැන් බොන්න හොඳ නෑ කියන දා ඒක තමයි අනුගමනීය ප්‍රතිපදාව කියලා හිතන් ඉන්නවා. මේ බුදු සමය තුළ කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් තියෙනවා. ඒක හැමෝම කරන්න ඕන කියලා තාම බොහෝ දෙනෙක් දන්නේ නෑ. මේ කරුණු පැහැදිලි කිරීම මම මේ ආරම්භ කළේ ධම්මපදයේ ගාථාපද 2ක් ගාථා 2ක් 3ක් විතර අරගෙන ලස්සන කතන්දරයක් කියන්න. ඒක අතීත කතාවක්, නමුත් අදට අදාළ ලස්සන කතාවක් මේක තුළ පවතිනවා. අපි කෙලින් මේකට යමු. තං පුත්ත පසුසං මත්තං ව්‍යාසත්ත මනසං නරං. බැසගත්තා වූ උපාදාන කරගත්තා වූ මනසක් ඇති මනුස්සයාට මොනවද මේ උපාදාන කරගෙන තියෙන්නේ? තං පුත්ත, මට දරුවන් ඉන්නවා. ඒගොල්ලෝ ධනවත් අය, ලොකු අය, දේශපාලන ලෝකේ බලවත් අය. එහෙනම් කරන්න බැරි දෙයක් නැහැ. ඒ වගේම මට ගවයෝ ෆ්‍රන්චුවක් ඉන්නවා. විශාල වටිනාකමක් තිබෙනවා. ඒ කාලේ මේ උදාහරණය අරන් තියන්නේ පසු කියන සම්පත තිබුණ නිසා භාරතේ. අද ඒ වෙනුවට වෙන දෙයක් ගත්තත් කමක් නැහැ. වෙනත් මොනවා හරි ඒ මුදල් බලය හරි තාම මොනවා හරි මේ වගේ මට මේ දේවල් බල තියෙනවා, මොනවද කරන්න බැරි සල්ලි තියෙනවා නම් කියලා හිතන. ඒ විතරක් නෙමෙයි මාව බේරගනි මේගොල්ලෝ කවුරු හරි කියලා හිතනවා නම් හරි. එහෙම නැත්නම් මේ පිළිබඳව අනාගතේ මීටත් වඩා මේ ආයගෙන් සැප සම්පත් පිළිබඳ ඕනෑවට වඩා හිසට ගත්ත බලාපොරොත්තුවක් තියෙනවා නම් මේකට කියනවා ව්‍යාසත්ත මනසං නරං කියලා. හැබැයි ඉතින් මේ ලෞකික මේ අපේක්ෂාවන්ට 100%ක්ම මුල් තැන දීලා ජීවත් වෙන මේ මිනිස්සුන්ට වෙන දේ මොකද දන්නවද? ඒගොල්ලෝ ලෝකෝත්තරයක් ගැන කල්පනා කළේ නැහැ. අර ලෝකකම ගත්තා. සුත්තං ගාමං මහෝගෝ මච්චු ආදාය ගච්ඡති. නිදාගෙන ඉන්නකොට ලොකු වැස්සක් වැහලා
වැවක් කඩාලිනවා නැත්තම් ගඟක් ගලනවා. දෙපස වැසියන්ට ඇහැරෙන්න වෙලාවක් නැහැ වතුර ඇවිදින්. ගහගෙන මූදට යන ඇරුණා වෙන කරන්න දෙයක් නැහනේ. මහා ඕගයක් ඇවිදින් ගහගෙන මූදට යනවා වගේ මේ අහංකාරයෙන් යුක්ත වෙලා පාප ධර්ම පැත්තට මේවා පාවිච්චි කරව පුද්ගලයා මරු ඇවිදින් නැත්තම් මරණය විසින් ගෙන යනවා අපායට කියලා මේ පෙන්වන්නේ. තව මම මේ මාතෘකාවට ගත්තේ නැති ගාථාවකුත් එතෙන් එකතු කරන්න ඕන. න සන්තිපුත්තා තානාය න පිතා නපි බන්ධවා අන්තකේන ආදි පන්නස්ස නත්ති ඥාතිසු තානතා. න සන්තිපුත්තා අපිට මේ බයසෝක වේදනාවන්ගෙන් යුක්තව මරණයට පත්වෙන්න සිද්ධ වෙනවා ඕන කෙනෙකුට. බේරගන්න පුළුවන් න සන්ති පුත්තෝ පුත්තා පුත්තු නෑ පිහිට වෙන්න. න පිතා තාත්තෙකුත් නෑ. මේ මරණයෙන් බේරගන්න මතක තබා ගන්න. න බන්ධවා වෙනත් නෑදෑයෙකුත් නැහැ. වෙනත් සමීප ඥාතියෙක් සහ ඥාතීන්ට නත්ති ඥාතිසු පිහිටට එන්න ඥාතියෙක් නෑ. මේ කියන්නේ බේත් දෙන්න නෙමෙයි, මේ කියන්නේ ගෙවල් දොරවල් හදා ගන්න නෙවෙයි, මේ කියන්නේ රැකියාවල් අරන් දෙන්න නෙමෙයි. මේ මරණය හමුවේදී මේ ලෞකික අභිවෘද්ධීන් පසුපස 100ක් 90ක් 95ක් පුළු බැඳ ගිය අයට මේ මරණයට පත් වෙන්න ආපුහම ඒකෙන් ගලව ගන්න පුළුවන් අර ගව සම්පතුත් නැහැ, දරු සම්පතුත් නැහැ, කාටවත් බෑ කියලා පෙන්නනවා. මතක තබා ගන්න. මේ ලෝකේ හැමෝම උපදින්නේ මරණයට පත් වෙන්න. මේ මම කතා කරන්නේ අර ස්කන්ධ පංචකේ මරණය නෙමෙයි, ජීවිත අවසානයේ මේ අයිති කරගත්ත දේවල් වලින් සමුගන්න සිදු වෙන්න. කොහොම සමුගන්න සිදු වෙනවද දන්නේ නැහැ. ගම් අතරකින්, නියඟයකින්, වාහන අනතුරකින්, නායාමකින්, රෝගයකින් මේ කිසා නොකි. කවුද නොමරුනේ? මරණම් තන්හි ජීවිතං. ජීවිතය මරණය කෙලවර කොට ඇත්තේය. ඇයි ඒ වුණාට සබ්බේ භායන්ති මච්චිනෝ? සබ්බේ සංජීවිතම් ප්‍රියං ඇයි? මේ මරණයට ඔක්කොම බයයිලු. හොඳයි කටේ කිරිසුඳගෙන ඇති පුංචි කෙනෙකුගෙන් අහලා බලන්න මරණයක් තියනවද බයද කියලා? නෑ. එහෙම එකක් ගැන හිතන්නවත් දන්නේ නෑ. එහෙමනම් කවදා හරි දවසක Taman සන්තක මේ සියල්ල අතහැර යා යුතු බව යථාර්ථයක්. ඔය බය ගෙනත් දෙන්නේ අතහරින්න බැරිකම බව ඔබට තේරෙනවද? කල්පනා කරලා බලන්න. මේ ලෝකෙත් කලින් කාලට එක එක වෙසරයන් මගින් ජනගහනය පාලනය කරලා තිබෙනවා. මේ වැඩි වෙන යන වැඩිවීම දිගටම වැඩි වුණොත් එහෙම නැතුව දරන්න බැරි වේවි ලෝකෙට. ඒ නිසා ඒවට ක්‍රමත් හැදෙනවා. ඉතින් මේ වසංගතේ නැතත් කවදා හරි ජීවිතයේ මරණයටපත් වෙන්න සිද්ධ වෙනවානේ. එදාට Taman සන්තක කියා කතා කරන්නා වූ බාහිර මොකද ඒකට කතා කරන්නේ ජංගම අංග සම උරුම කරගත්ත දේවල් කයත් ඇතුළු අතහරින්න වෙනවානේ. එහෙනම් බෑ කියලා හරියන්නේ නැහැ. අඬ අඬ අකමැත්තෙන් බයේ මේකෙන් යනවට වඩා කැමැත්තෙන් යන්න ක්‍රමයක් නැද්ද බුදු සමය තුළ? තේරුම් ගන්න ඕන කාරණාව. අකමැති වෙන තරමට එපා එන්න කිව්වට තරමට එහෙම වෙන්නේ නැහැ ඒක. මේ වර්තමාන වසංගතයේට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ජාතික ජාත්‍යන්තර මොනම වේදයක්වත් නැහැ. පාලකයටත් හැදෙනවා, සේවකයටත් හැදෙනවා, ස්වාමියාටත් හැදෙනවා. ඒක මොකට ආපු එකක්ද හොයන්න බෑ. පරීක්ෂණ පවත්වනවා නමුත් තාම ප්‍රතිකාර නැහැ. ප්‍රතිශක්තිකරණය තියෙනවා නම් බේරෙනවා කියලාත් කියනවා. මගේ අදහසකුත් තිබුණා මම ඔය පසුගිය මාර්තුවේ ඉඳලම ඔක කියන දෙයක්. බටහිර රටවල ආහාර රටාව වෙනයි. ඒ භූමීන්ගේ පිහිටීම වෙනයි. අපේ ආහාර රටාව තුළ අපි ස්වාභාවික පරිසරයක ජීවත් වුණේ.
අපි ප්‍රතිකාරයක් වශයෙන් ලෙඩ නැතත් පස්පංගුව කියලා දෙයක් ගත්ත අය, එහෙම නැත්නම් පස්කුළු බඩු පාවිච්චි කරපු අය, මේ සියල්ලේ පවතින ප්‍රතිශක්තිකරණයන්. ඒ කියන්නේ ලෙඩ වෙනවට ගන්න බේත්. එතකොට මේ විදිහට මේ අපි ඉන්න පරිසරය තුළ අපි ගත්ත දේවල් තුළ කිසියම් ආකාරයක ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා වෛරස් වලට. ප්‍රතිස්්‍යාව කියන රෝගය මේ රටේ තියෙනවා. බෙහෙත් ගත්තේ නැත්තම් දවස් 10-15 මාස ගණන් තියෙනවා. නමුත් අදාළ ප්‍රතිශක්තිකරණ ගත්තොත් දවස් 7න් හොඳ වෙනවනේ. එහෙනම් ඒවැ කොවිඩ් වෛරසයට කෙසේ වෙතත් වෛරස් පිළිබඳ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මම මේ ගත්ත ගාථා හමුවේ ගත් කල වර්තමානයේ වඩාත් මරණය දැනෙන කාලයක් ඇවිදින් තියෙනවා. අනේ මඟලට එහෙම බැරි වෙලාවත් කෙනෙකුට වැළඳුනොත් මරණයෙන් එපා කිව්වට නෑ විදිහින් ඉඳීද? එහෙනම් නොසලකා හැරීම වෙනුවට දැන් ඔය වෛද්‍යවරු විසින් හොයාගෙන තිබෙනා වූ යහපත් සෞඛ්‍ය පළපුරුදු මගින් පතුරන් නැතුව ඉන්න, බෝ කරගන්න නැතුව ඉන්න, බෝ කරගත්ත පුද්ගලයා තෝත් මරාගෙන මාත් මැරෙනවා කියලා තව කෙනෙකුට බෝ කරන්න හදන්න නැතුව ඉන්න කල්පනා කරන්න ඕන. නමුත් මේ එකක්වත් නෙමෙයි මම මේ කතා කරන්න හදන කාරණාව. අපි ඒක හොඳ කරගත්තයි කියමුකෝ. කවදා හරි දවසක ඔබට මේ මලසිරුර හිමි වෙන්නේ නැද්ද? ඔබට පරලෝ යන්න සිද්ධ වෙන්නේ නැද්ද? ඔබ පරලෝ යන්නේ දෙපායින්ද කයෙන්ද? නෑ. මේ එන හැඟීමෙන්. මේ හැඟීම බයෙන් තරහෙන් ගියොත් කොහාටද යන්නේ? අපි කියලා තියමු පින් තීන් කරලා තියනවායි කියලා. නමුත් මේ රෝගී තත්ත්වයේදී විශාල දෙයක් අතහැරලා යන්න තියෙනකොට පින අමතක වෙලා රෝගී තත්ත්වේ නේද ඉස්මතු වෙන්නේ. වේදනාවක් නේද ඉස්මතු වෙන්නේ. එහෙමත් නැත්නම් දාලා යන්න බැරිකම නේද? එහෙම නැත්නම් සිහි මද වෙලා ඒව අමතක වෙලා විකාරයකින් නෙවෙයිද? මොකද මේකට හේතුව දැන්? සචිත්ත පරියං පරියෝ දපනං ඒතම් බුද්ධානං ශාසනං නැහැ. සිත හදාගන්න අපට තේරෙන්නේ නැහැ. අපි මේ ලෞකිකයේ පවතින දේවල්ම උරුම කරගන්න, සටන් කරගන්න, අයිති කරගන්න මහදන වැරුණාම අර වගේ දවසක් එනවා එදාට මේ සියල්ල දාලා යන්න වෙනවා කියන යථාර්ථය තේරෙන්නේ නැහැ. හැබැයි බුදු සමයේ තිබිලා තියෙනවා මේව මොකටවත් බයක් නැතුව දාලා යන්න පුළුවන් තැනක්. අපමත්තා නමියන්ති. අප්‍රමාද වුණා නම් මැරෙන්නේ නැහැ කියලා තියෙනවා. එහෙම නැත්නම් බුදුන් රහතුන්ටත් මේ ජීවිත අවසානයේ එළඹෙනවා. නමුත් ඒක දුක් සහගත වෙන්නේ නැහැ. ඒක මරණයක් වෙන්නේ නැහැ. ඒකට පිරිනුවම් වැඩීම කියලා කියනවා. ඒකට මම කියනවා පරලෝ නොයාම කියලා. එහෙම උත්තම ගණේ දහමක් තියාගෙන ඒ පැත්තට හැරෙන්නේ නැතුව කොයි පැත්තෙන්ද ඔය ගැලවෙන්න හදන්නේ? බලමු ඊළඟ ගාථාවට ගිහින් අපට පැහැදිලි කරන්නට අවශ්‍ය කරුණු. ඒතමත්ත වසං ඤත්වා පණ්ඩිතෝ සීල සංඋතෝ. මෙන්න මේ කාරණේ විශේෂයෙන් දැනගත්ත පුද්ගලයා පණ්ඩිතයෙක් වෙනවා. එයාට එහෙනම් සීලයක පිහිටන්න වෙනවා. සීලය කෙනෙකුට පන්සිල් හරි උපසම්පදා සිල් හරි කියලා හිතන්න එපා ශික්ෂාපද කියලා. ඒකට අදාළ සීලයක් තියෙනවා. අරිකාන්ත සීලය කියලා. අන්නේ ප්‍රතිපත්ති මේක සීලයක පිහිටලා මේ මරණයට පත් වෙනකොට බේරා ගන්න පුළුවන් ගවයෝ නෑ, සුනකයෝ නෑ, ධනෙ නෑ, නෑදෑයෝ නෑ, අම්මල තාත්තලා නෑ, මොනකක්වත් බෝධි පූජාවටත් බෑ, වෛද්‍යවරුන්ටත් බෑ. අන්තිමට බලන් ඉන්න වැරුණාම නිබ්බාන ගමනම් මග්ගං කිප්පමයෝ විසෝදේති. වහාම නිවන් මඟ හෙලි කර ගන්න ඕන. නිවන් මඟ හෙලි කර ගැනීමේදී මරණ බය දැනෙන්නේ නැහැ කියලා නේද මේ තියෙන්නේ? ඒ පිළිබඳ අවධානය යොමු කරන්න දන්නේ මේ අයුත් තියෙන්නේ මේ සමාජයට. මොකද ඒක මේ ලෝකෙම්ම රට බුද්ධ ආගම තියෙන පාතේ ලෝක තුලින්ම බොහෝ විට අනාගතයට කල් දාපු එකක් නේ තියෙන්නේ. අවලංගු කරපු බුද්ධ ආගමක්. නාමික බුද්ධ ආගමක් නේ තියෙන්නේ. බුදු සමයෙන් පෙන්වන අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය නොකරන්නට කම්මැලි වුණා වූ කුහිත ජාතියක් තමයි බෞද්ධයෝ කියලා කියන්නේ. අර කම්මැලි කොනේ අනුගමනීය ප්‍රතිපදාවට අකමැති. ඒ පැත්තට යොමු වෙන්නවත් අකමැති.
හරි. දැන් එහෙමනම් අපිට මේ ගාථාපද තුنين පෙන්වන කාරණේ තේරෙනවා නම් තනිව ඉපදිලා අම්මා තාත්තා මගේ කරගෙන සහෝදර සහෝදරයන් මගේ කරගෙන ඊට පස්සේ බිරිඳ දරුවන් සම්පත් මගේ කරගෙන මේ සියල්ල තුලින් අවසානයේ ඒව තවත් කාට හරි පවරලා තමයි යන්න ඕන. ගෙනියන්න බෑ. මේ යනවට කියන්නේ දෙපයින් යනවා කියලා නෙමෙයි. ඒ ගත කරන ජීවිතය එකතු කරගත්ත කාරණාවලින් මුල් වෙන කාරණාවෙන් පරලෝ යනවා. ඒක ප්‍රධාන වශයෙන් බෙදන්නේ පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම. මේ සමාජය තුළ පවෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම අතහැරලා පිනෙන් පරලෝ යාම හොඳයි කියලා කලක් තිස්සේ උගන්වලා ඒක පරම සත්‍ය බවට පත් කරගත්ත මතයක් තුළ මේ සමාජයේ ඉන්නේ. පරලෝ නොයාම අවලංගු කරපු බුද්ධ ආගමක් තුළ අපි මේ ඉන්නේ. එහෙනම් මේ ලෝකෙ කොහෙ තියෙනවා කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? අපිට නම් පේන්නේ ඇස් දෙක බලපුවම ලෝකෙ තියෙනවා. භූගෝල විද්‍යාව ඉගෙන ගත්ත නිසා රවුමක් තියෙනවා. සූර්යයා වටේ භ්‍රමණය වෙන්නා වූ ග්‍රහ මණ්ඩලයක් තියෙනවා. ඒක 3 වෙනියට 4 වෙනියට පෘථිවි කියලා එකක් තියෙනවා. ඒක රවුමක් කරකිනවා දවසට තරයක්. ඒ හින්දා දවල් රැ වෙනවා. ඒක පෘථිවි වට සූර්යයා වට රවුමක් කරකිනවා දවස් 360 ට තෙන්ද අවුරුද්ද ගත වෙනවා. අපි ලෝකයේ මේවා කොහෙන්ද අපි දන්නේ? තවත් ලෝකයක් තියෙනවා. මේ හැම දෙයක්ම පිළිබඳව අපි දැනගන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. ඊට පස්සේ බාහිර ලෝකෙට අදාළව තව ලෝකයක් ඔබේ හිතේ හැදෙනවා. ඒක ওই ලෝකේ තියෙන ඔක්කොම නෑ. ඒ තම තමන් ඇසුරු කරන ආකාරයෙන් හැදෙන ලෝකයයි. බොරු සහිත ලෝකයේ, කපටිකම් සහිත ලෝකයේ, වංචා සහිත ලෝකයේ, උදව් කිරීමේ ලෝකයේ, අවංක භාවයේ ලෝකයේ, වංක භාවයේ ලෝකයේ. ඔය එක එක ලෝක තියෙනවා. එවින්ද අපට තේරෙන්න ඕන බාහිර දේවල් ඇසුරු කරන්නට යාමේදී ඒවා හඳුනා ගැනීමට ඇසෙන් කනෙන් නාසයෙන් සිතුවිලි පහල කරගෙන ඒ සිතුවිලි උපාදානය කර ගැනීම ප්‍රතිඵලයක් වශයෙන් අපි මනෝලෝකයක් හදාන අපි මනෝලෝකෙක ඉන්නේ. ඒ මනෝලෝක එක එක්කෙනාට සීමිතයි, වෙනස් වෙනවා. තම තමන් විසින් යම් මට්ටමකට අල්ලාගත්තේ ඒ අදාළ ලෝකයක් තියෙන්නේ. ඒක විස්තර කරන්න අමාරුයි, මොකද එක එක්කෙනාට ආවේනික ලෝකයක්. සමහරුන් එකේ බිරිඳ ඉන්න පුළුවන්, දරුවන් ඉන්න පුළුවන්, නෑදෑයෝ ඉන්න පුළුවන්, මුදල් ඉන්න පුළුවන්, මත්පැන් ඉන්න තියෙන්න පුළුවන්, එක එක දේවල් ගත්ත දේවල්. ඔබේ ලෝකේ කොයි වගේද කියලා හොයන්න විදිහක් තියෙනවා. නිදා ගන්න. 아무තේ මොකවත් හදන්න දන්නේ නැතුව නිදා ගන්න. දවස් දෙකක් තුනක් පරීක්ෂණයට ලක් කරලා බලන්න ඔබට පේන හීන කොයි වගේද කියලා. ඔබ සලුපිලි පැඳගෙන ඇඳුම් ඇඳගෙන බාහිරට පෙන්නන ඔබේ මම නොවේ ආන්ගේ ඇතුළත ඉන්න පුද්ගලයායි ඔබේ සැබෑ මම. ඒ මම මේ සමාජයට එලි කරන්නේ නැහැ. මව්පියන් වශයෙන්, පූජ්‍යපක්ෂ වශයෙන්, ගුරුවරුන් වශයෙන්, පාලකයන් වශයෙන් මේ සේරම සද්භාවයෙන් යුක්ත යහපත් චරිතයකින් හිටියට අන්නර ඇතුළත ඉන්න කෙනා හොයාගන්න. කාටවත් කියන්න ඕනත් නැහැ, පෙන්වන්න ඕනත් නැහැ. එයා තමයි පරලෝ යන්නේ. එයා කියන්නේ එයා ඝනකායකින් නෙමෙයි, එයාගේ හැටි ටික. එයා කපටියෙක් නම්, හොරෙක් නම්, වංචාකාරයෙක් නම්, අවංක පුද්ගලයෙක් නම්, පරිත්‍යාගශීලියෙක් නම්, බෝසත්වරයෙක් නම්, දෙවියෙක් නොවනට දෙවියෙක් වගේ නම් අන්න එයා. දැන් මොකද්ද පරලෝ යනවා කියන්නේ? මෙන්න මෙහෙම දෙයක් මට තේරෙන්නේ. අපිට මේ ලෝකේ ජීවත් වෙන්න ඇස කන නාසය දිවකය හම් වෙලා තිබෙනවා. ඒවෙන් අපි අරමුණු ගන්නවා. මේ අරමුණු ගත්ත ලෝකේ වෙහෙසෙනකොට අපි දැස් පස්දොර පියා ගන්නවා. ඊට පස්සේ අපිට පස්දොරක් තියෙනවා මනෝද්වාරේ. මනෝද්වාරේ පස්දොරක් තියෙනවා. මේවා නෙමෙයි. ආහාර ගන්නවා කියන්නේ කට තියෙන නිසා. ශබ්ද ඇහෙනවා කියන්නේ කන තියෙන නිසා. ගමන් යනවා කියන්නේ කකුල් දෙක තියෙන නිසා. මේ සේරම කරන්නේ නැද්ද? පුද්ගලයෙක් මේ දවල් කරන කේවා සේරම කරන්නේ නැද්ද ඇඳේ නිදාන සිටියේදී? කයෙන් වචනෙන් සිතින් කිසිවක් කරලා නැත්නම් ඒ සියල්ල සිතින් කරනවා නේද? සිතුවිලි ලෝකයක් තියෙනව නේද? මෙන්න මේ සිතුවිලි ලෝකෙට යන්නේ මෙහෙ කරන කියන දේවල්.
මෙහෙ කරන දේවල් නරක දේවල් කරලා සිතුවිලි හොඳ ලෝකයක් කරගන්න බෑ. මෙහෙ කරන දේවල් හොඳ කළොත් සිතුවිලි ලෝකේ නරක වෙන්නෙත් නැහැ. මේ ලෞකික ධානය වැඩුවොත් එහෙම සිතුවිලි ලෝකේ ලෞකික ධානයෙන් පරලෝ යන්න වෙනවා. මේ ආත්මාර්ථකාමී නොවන යහපත් දේවල් කළොත් එහෙම ඒ ලෝකේ පරලෝ ලෝකේ යහපත් වෙනවා. ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උභයත්ත මෝදති. මෙහෙ සතුට වෙනවා එහෙත් සතුට වෙනවා දෙපැත්තෙම සතුට වෙනවා යහපත් දේවල් කර. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. පෞකාර පුද්ගලයා මෙහෙත් එහෙ දෙපැත්තෙම ශෝක වෙනවා. බලන්න. මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් සිත කෙලසා ගන්න හැටි හොඳ කරගන්න හැටි. හොඳ කරගන්න හැටි කියන්නේ ප්‍රඥාවෙන් නෙමෙයි. අර හොඳ නරක කියන දෙපැත්ත යටතේදී. දැන් එතකොට එහෙමනම් අපට පස්දර වැහෙනකොට දැනුත් මනෝද්වාරයකට අපි වැටෙන්නේ. නිින්ද යනවා කියලා කියන්නේ. ඒක මේ ලෝකේ නෙමෙයි. මේ ලෝකෙ මොකුත් අපට නිින්ද ගියාම පේන්නේ නැහැ. ඒක තමන් හදාගත්ත මනෝලෝකේ. ඒක හිස් කියන්න නෑ කියන්න ඒක සැපදුක නෑ කියන්න තේරෙන්නේ නැහැ. තියෙන හැම දෙයක් මේකේ තියෙනවා. ඔබට තේරෙනවද පරලොවක් තියෙන්නේ මේ පස් දොරෙන් හදාගත්ත මනෝද්වාරයක් නිසා තියෙන ලෝකයක් හින්දායි කියලා? ඒ ලෝකෙට ඔබ වැටෙන්නේ කියලා? එනම් පවෙන් පුරවා ගත්තාම පව්කාර ලෝකෙට වැටෙනවා. තමන් හදාගෙන වැටලා තියෙන්නේ. පින් පුරවා ගත්තාම පිනෙන් ලෝකෙට වැටෙනවා. සංසුන් සමාධියක් හදාගත්තාම ඒකෙන් ලෝකෙට වැටෙනවා. පවත් ලෞකික පිනත් ලෞකික ධානයත් ලෞකික ලෝකෙට අයත් ලෝකෝත්තර වෙලා නැහැ. ලෝකයෙන් ඈතර නෙමෙයි ලෝකෝත්තර කියන්නේ. ලෝකේ උත්තරීතර. ඒ නිසා මෙබඳු තර්ජන ගර්ජන ව්‍යසන හමුවේදී බාහිරින් ලබා ගන්නට ඕන උදව් උපකාර සැප පහසුකම් වෙනස්කම් සියල්ල ලබා ගත යුතුට බුදු සමයේ තව දෙයක් පෙන්නනවා. සිත පුරුදු කරලා දෙන්න ඕන. සිත පුරුදු කරලා තියෙන්නේ ඇලෙන්න නම් ජීවිත අවසානයේට මේවා කෙරෙහි ඇලුම් කර පුද්ගලයා මම කොහොමද මේවා දාලා යන්නේ කියලා දුකටපත් වෙනවා. එතකොට අන්න බිරිඳ දරුවන් තමන් සන්තක දේවල් අතහරින්ට බැරුව ඇල්මෙන් මිය ගියාපුවාම තිරෝ කුඩ්ඩේසු තිට්ටන්සි සන්දිසින් කාටකේ චුස්ච ද්වාහර් බාහාසු තිට්ටන්ති ආගන්තාන සකංකරං. ඒ ගෙදර අතහැරලා යන්න බැරි හින්දා තමයි ඕපපාතික ප්‍රතිසන්දියක් ලබාගෙන ආපහු ගෙදර එන්නේ. පරදත්ත උපජීවියෙක් වෙන්නේ. අතහැරලා ගියා නම් එනිසා මේ අතහරින්න බැරිකම ඔබට දුක් ගෙනත් දෙනවා ලෝකේ නැති වෙන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. එනිසා අපට ජීවිත අවසානයේ අන්තිම මොහොතේ මේක අතහරින්න බෑ. අපි මේ පිළිබඳව බුදු සමයෙන් උගන්වන කරුණු ඔස්සේ තේරුම් අරගෙන එන්න වෙනවා. මොනම පාරකින් මේ ලෞකික ශාස්ත්‍රවල පෙන්වන්නා වූ විවිධ උගත්කම් ධනවත්කම් බුද්ධිමත්කම් ඔස්සේ ලෝකෙ කොහෙ ගියත් මේ ඇල්ම නැත්තම් උපාදානය කියන වරදට හැමෝම අහු වෙනවා. ඒ උපාදානය නිසා තමයි පරලෝ ගමනක් තියෙන ජාති මරණ සම්භවය. එහෙනම් ඉතින් මෙතන අපි මේ කරදරයෙන් මිදුණත් ඉස්සරහට දවසක සමුගන්න වෙනවනේ. තේරුම් ගන්න ඕන. හොඳයි මේක තියෙනවා මම දකින විකල්ප ක්‍රියාමාර්ගයක්. මේක දුටුගැමුණු රජුරු ආරම්භ කරලා කියලා තමයි පොතේ තියෙන්නේ නම් ඊට ඉස්සෙල්ලා තියන්න ඇති නම් සටහන් වෙන්නේ ආගෙන. වර්තමානයේත් සමහර ආගමික සංස්ථා දරුවන්ට පොත්පත් බෙදලා දීලා මේක හදනවා. පින් පොත මේ සමුගන්න මොහොතක් කිට්ටු වෙලා එනකොට තමන් කළ කිලි දේවල් මතක් කරලා දෙන්න පින් පොතක් හදලා තියාගත්තාම එතකොට පින් මතක් වෙනවා. එතකොට පිනෙන් පරලෝ යන්න පුළුවන්. පිනෙන් පරලෝ යාම වරංගු වෙන්නේ පෘථග්ජනයින්ට අපාගත වීම වලකින්න මිනිසුන් අතර හෝ දෙවියන්ට උපදින්න විතරයි. අවිද්‍යාව දුරු වෙලා නැහැ. පරලෝ යාම වැලකිලා නැහැ. ඒ උත්පත්තිය දේශපාලනයේ මුල් කොට නම් දේශපාලනයේ උපදී. ආගම මුල් කරන ආගමට උපදී. හොරකම මුල් කරන හොරකමට උපදී. තම තමන්ට වෙළඳාම නම් වෙළඳාමට උපදී. මේ උපාදානමයි ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. උපාදානයනේ. ඒක පහසුවෙන් ඇබ්බැහි වීමක් තියෙන්නේ. හොඳයි අපි
අපිට තේරුම් ගන්න පුළුවනිද මේ බාහිර දේවල් වල තියෙන දේවල් ආශ්‍රයෙන් ඔබ හදාගත්ත සිතුවිලි වල මොනවද තියෙන්නේ කියලා. ඔබට බිරිඳක් ඉන්නවා නම් දරුවෝ ඉන්නවා නම් මුදල් තියෙනවා උගත්කමක් තියෙනවා යාන වාහන තියෙනවා නම් අංග විකල මන්ද බුද්ධි අංග විකල බවක් තියෙනවා නම් මේ සියල්ල හෙත් තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් අතක් නැතුව නම් ඉන්නේ නිින්ද ගියාමත් උහුට අත නැතුව පෙනෙයි. යම් කිසි පුද්ගලයෙක් කකුල කපලා නම් ඉන්නේ එවලට නැති වුණාට කල් යනකොට ඔහු යනකොටත් කරක ගහනවා කකුල නැතුව පෙනෙයි. කොහොමද මේවත් ගන්නෙ? අර බාහිර තියෙන දෙයක් කැමරාවකට ගන්නවා වගේ මේ සිතට අරන් නේද තියෙන්නේ. සිතුවිලි හදාගත්ත ලෝකයක්. දැන් මේවා තුළ මමත්වයෙන් ගැනීම තුළ ගැඹුරට බැසගත්තා වූ බයක් තියෙන සිතුවිල්ලේ. අන්නේ බය එනකොට තමයි මේ අකමැති තියෙන්නේ. බය නිසා තමයි මේකට අකමැති. ශෝකයේ කනගාටු දුක වගේ බයත් සිතුවිල්ලක්. නමුත් බය වෙලා කරන්න දෙයක් නෑ මේකට. බය කියන කාරණෙත් කම්පනයට හේතුවක්. මම අහලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. යම්කිසි පුද්ගලයෙක් ජලය භාජනයකට බස්සලා ඔහුගේ ඇඟට බොරුවට කටුවක් ගහලා ඔබ දැන් මේ උඹේ ලේ දැන් ඔන්න ටික ටික යනවා දැන් ඔබ මරණයටපත් වෙන්නයි එන්නේ කියලා වෙන පැත්තකින් අර භාජනයට සායම් එන්න සකස් කරා කියලා රතු පාට වෙන්න. පරීක්ෂණයක්. රතු පාට දිහා බලලා කම්පණය වැඩි වුණාම ඇත්තටමත් ලේ බිඳුවක් ගියේ නැතත් අරයා මැරෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ ඇත්තද උනේ? ඔය පුංචි සත්තු හාව වගේ සත්තු කම්පනයක් වෙච්ච ගමන් අල්ලන්න ඉස්සරලා මැරිලා. මරන්න ඉස්සරලා මැරිලා. මේ ළඟදී ධර්ම දේශනාවක් කරමින් මම කිව්වා දුම්රියට ගෙල තියන්න ආපු මිනිස්සෙක් පිළිබඳ කතාවක්. රාත්‍රියේ දුම්රිය ගමනක් පාළු ප්‍රදේශයකින් යන විට රියදුරාට පෙනෙනවා පාරට යම්කිසි පුද්ගලයෙක් එනවා. රියදුරා අත්දැකීමම දන්නවා මේ වෙලාවට එන්නේ නම් හොඳ දෙයකට නෙමෙයි කියලා ටිකක් ප්‍රවේශම්කාරීව යනවා. ආසන්න වෙනකොට මේ පුද්ගලයා පීල්ලට බෙල්ල තියෙනවා. ඔහු උත්සාහයෙන් තෙරින්ග තද කරගෙන හැමින් වේගය අඩු කරගෙන ගිහින් ළඟ නතර වෙනවා. නතර වෙලා බලන් ඉන්නවා මේ මිනිස්සයා නැගිටලා එනකල්. ඇයි මාව යට කරේ නැත්තේ කියලා අඬලා කියන්නේ නැත්te ඇවිදින්? නෑ. ඒ නිසා බැහැලා ගිහින් බලනවා. බලපුවම මැරිලා. ඒ මැරුණේ කෝච්චියට අහු වෙලාද? නෑ. බය, කම්පණය. ඒ නිසා මේ ප්‍රශ්නෙට මුහුණ දීමේදී ඔබ බය වෙනවා, කලබල වෙනවා, කම්පා වෙනවා නම් ඒකත් ප්‍රශ්නයක්. අවශ්‍ය ප්‍රතිකාර නැත්නම් අවශ්‍ය ආරක්ෂණ විදි සලසා ගන්නවා. එරුණාම අනවශ්‍ය බියක් ඇති කරන හරියන්නේ නැහැ මේකට. කම්පනයක් ඇති කරන හරියන්නේ නැහැ. ඒ වගේම ඔබේ දෛනික ජීවිතයට ඉඩ නොලැබීම තුළ ඔබට හිරවීම තුළ සිතේ පවතිනා වූ අසහනයන් ආතති නමින් එළියට ඇවිදින් ඔබට පුංචි උමතුවක් හදලා දෙනවා. නමුත් මේ අපි කියන ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම් ලෝකේ තියෙන සියල්ල තියෙන්නේ අරමුණේ. අරමුණ කියන්නේ ඇති වෙන නැති වෙන එකක්. අල්ලගන්න නැතුව අතහරින්න පුළුවන් නම් ආතතියත් අතහැරලා යනවා. ආතතිය අනිත්‍ය බලන්න පුළුවන්. නමුත් ඒව බලන්න පුරුදු නැති කට්ටියට දරා ගන්න බැරි තරම් මේ අසහන පීඩා. ඒ නිසා තමයි ඔය දැන් ඔය ඒ වගේ හොදකලා කරන තැන්වල සංගීත සංදර්ශන පවත්තන්න එහෙම නැත්නම් මාධ්‍ය ඔස්සේ සංදර්ශන බවත් පවත්තලා සතුටු කරන්න වෙලා තිබෙන්නේ. මතක තබා ගන්න මේ බාහිරින් ගන්න සතුට උපදවා ගන්න සතුට අර දුක මගාරින්න යොදන උපක්‍රමයක් විතරයි. මේ බාහිර දේවල් උදව්වෙන් හිතේ උපදවා ගන්න සතුටට වේද සතුට කියනවා. නමුත් බුදුදහමේ ඇතුළත පවතිනවා දුකක් නැති සතුටක්. බාහිරින් ගන්න ඕන නැහැ. තමන්ගෙන්ම සැහැීමටපත් වීම කියලා. අපි හුරු වෙලා තියෙනම බාහිර දෙයක් බලලා උපදවා ගන්න සතුටකින් ඉන්නනේ. ඒ නිසා ඒක හැමදාම දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ
සම්බන්ධයෙන් පවතින සුඛ වර්ගයේ ගාථාවල මොකද පෙන්වන්නේ? සුසුකං මත ජීවාම ගාථා 5 10ක්ද තියෙනවා. අපි සුවසේ වාසය කරමු. ඒ නැටුම් ගැයුම් බලලද? ප්‍රතිඥාපත්තු කරලාද උත්සව පවත්වලාද? නෑ. එහෙම තියෙනවා තැන. දුකක් නැති එකම, කම්පනයක් නැති එකම සතුට. එතකොට අපි ඒ සඳහා මොකද කරන්න ඕන? නැත්තම් මේ මුහුණ දෙන්න තියෙන සිද්ධිය තේරුම් අරගෙන අනාගතයේ දවසේ හරි මෙතෙන්ට මුහුණ දෙන්න වෙනකොට මොකද කරන්න ඕන? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේ විවේ වැඩ අඩු වෙන එක හෝ නිවෙස්වල ඉන්න හම් වෙන එක කාලය නාස්ති කරන දෙයක් බවට පත් කරන්නේ නැතුව තමා තේරුම් ගැනීම සඳහා ඉඩ කඩක් ගන්න. තමා තේරුම් ගන්නවා කියන්නේ තමන්ගේ උස මහත දිග පළල මැන ගන්නවා කියන එක නෙමෙයි. තමා කියන වචනට අයිති කවුද කොහෙද ඉන්නේ කියන එක පිළිබඳව. එවිට පින්පත යනු පෘථග්ජන පුද්ගලයින්ගේ తాවකාලික කෙටි කාලින ප්‍රතිකර්මයක් පමණයි. ඒක 100%ක් සාර්ථක නැහැ. මොකද පුඤ්ඤ පාප පහිනස්සනච්චි දාගරතෝ බයං කියලානේ පෙන්වන්නේ. පින්පව් අතහැර දැමු පුද්ගලයාට බයක් නැහැ කියලානේ තියෙන්නේ. පින්පව් අතහැර දැමු කියන එකෙන් කියන්නේ නැහැ හොඳ වැඩ අතහැර දැමුම කියන එක. වැඩ කටයුතු අතහැරීම නෙමෙයි. අල්ලා ගැනීමෙන් අතහැර දැමීම කියන එක මෙතන පෙන්වන්නේ. එනිසා ඔබට වැටහෙන්නට ඕන ඔබ මේ බැඳිලා ඉන්නේ බාහිර ලෝකෙත් එක්ක සිතින් කියලා. බාහිර ලෝකෙ එහෙමම තියෙවි. සිතින් ගත්ත බැඳීම තමයි අපිට ප්‍රශ්න ඇති කරන්නේ. මේ සිතට එන දේවල් මොනවද? අරමුණු. මේ අරමුණු සම්බන්ධයෙන් ගිලාන සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? ඔබට ප්‍රඥාවන්ත උපාසකයෙක් උපාසිකාවක් භික්ෂුවක් භික්ෂුණියක් වෙන්න පුළුවනි නම් අන්න එතනින් එහාට මේ ගමන ආරම්භ වෙන්නේ. මම කියන හැඟීම තුල නෙමෙයි. දැන් බුදුදහමේ පංචස්කන්ධයට මම කියලා කියනවා. නමුත් ඔබ මම කියන්නේ ජීවිතේට. ඒ නිසා ඔබ මේ සියල්ල අයිති කරගෙන පුද්ගලයෙක් වශයෙන් මම මේ සියල්ල අතහැරෙනවාට බයයි. බුදු සමයෙන් පෙන්වන මේ සියල්ල ඔබේ සිතේ තියෙන්නේ ඔබට අදාළ ලෝකේ වෙනමයි. එතකොට එහෙනම් දැන් ඔය යම් අයගේ ඉන්නේ බිරිඳ මිය ගියයි කියලා. ඒ වුණාට හීනෙන් පේනකොට බිරිඳ ඉන්නවා. සැමියා මිය ගියයි කියලා හීනෙන් පේනකොට සැමියා ඉන්නවා. දැන් ඒ කවුද? මිය ගිය කෙනා දැන් නැහැ නේ පොළොවට පස් වෙලා න. අර ඉන්නේ සැමියා. එයාද ඒ සිතුවිල්ලද? සැමියා හඳුනාගත්ත සිතුවිල්ලද පහළ වුණේ? බිරිඳද පහළ වුණේ? බිරිඳ හඳුනාගත්ත සිතුවිල්ලද පහළ වුණේ? දැන් ඒ සිතුවිල්ල නෙමෙයිද සැමියා හෝ බිරිඳ ඉන්නේ? මේ පිටපැත්තේ ඉන්න කෙනාද? ඔබට තේරුම් ගන්න පුළුවන්ද සියලුම දේවල් අපි හඳුනා ගන්න සිතුවිලි මගින් කියලා? එතකොට මේ සිතුවිලි වල වෙනස්කම අපි විසින් හදාගත්ත ලොකු කුඩා කර ගැනීමක් කරුණාම එහෙම එකක් එකේ නැහැ කියලා. අපි ලොකු කරන් තියෙන කුඩා කර ගැනීම තියෙන්නේ. අන්නේ ලොකු කුඩා කර ගැනීම තුළ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපට බුදුන් වහන්සේ මහා නාම සාක්‍යයට දේශනා කරපු දේ ගන්න වෙනවා එළියට. ඒක අන්තිම මොහොතේ බෑ. අපට යුතුයකම් තියෙනවා, වගකීම් තියෙනවා, ඒව කරමින් ඉන්න වෙනවා. නමුත් ජීවිතේ සමුගන්න આવොත් එදාට කොහොමද දාලා යන්නේ කියලා හරි අඬලා හරි බෑ. දාලා යන්න ඕන. එහෙනම් ඒ ලෝකෙට අවශ්‍ය සම්පත් ආරක්ෂණ විදි පැවරීම් සියල්ල කරලා අරමුණ අතාරින්න පුළුවන් වෙලා තියෙයි. අරමුණ අතාරින්න. අර පෞකාර අරමුණ නිසා නේද පෞකාර ලෝකයක් හැදුනේ? අර පින්කාර අරමුණ නිසා නේද පින්කාර ලෝකෙට ගියේ? අර ධාන අරමුණ නේද බඹලෝට ගියේ? අරමුණ නැත්නම් ඔබ දන්නවද මෙන්න මෙහෙම දෙයක්?
ඇස කන නාසය දිව කය මේවට කියනවා පස් දොර. මේ පස් දොර නිසා පහළ වෙනවට කියනවා පංච විඥානය කියලා. පංච විඥාණයට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ බාහිරින් හමු වෙනවා. එතකොට ඒවා හමු වෙන්නේ පස් දොරකින් පහළ වුණාට සිත පිහිටයි. පස් දොරට සිත පිහිටයි, සිත අරමුණු රසය අනුභව කරයි. ඒ කියන්නේ ඔබට තේරෙනවද ඇසත් සිත, කනත් සිත, නාසයත් සිත, දිවත් සිත, කයත් සිත කියලා ධර්මයේ. බාහිරින් නාහය අහු වුණාට, බාහිරින් කන අහු වුණාට ඒ සම්මත පුද්ගලයාගේ නමුත් ඇතුළතින් ගත්කට මේ දොරවල් ආශ්‍රයෙන් මේ ප්‍රසාද පමණයි සිත කියලා මේ. දැන් ඔබට බයසෝක් වේදනා හටගන්නේ සිතට එන දේවල් තියෙන නිසා නේද? ඇලීම් ගැටීම් හටගන්නේ ඒ තියෙන නිසා නේද? සුභාසුභයෙන් ගත්ත නිසා නේද? බලන්න මේ ගාථාව. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ. ජයගත්ත නැත්තාට මේ සතුරන් ඉන්නවා. පරාජය වුණාම දුකසේ වාසය කරනවා. අර ජය පරාජය මමකට ගැනීම තුළ යරකදී ජය පරාජය නෙමෙයි. උපසන්නෝ මේ දෙක අතහැර දැමලා සංසුන් වුණොත් අර දුක සැප දෙකම නැහැනේ. මේ ගත කරන ලෝකයේ සිතුවිලි වල හදාගත්ත ලෝකයක් කියලා සිතුවිලි උපාදානෙන් මිදෙන්න ඉගෙන ගත්තොත් ඒක හුරු කරන්න ඕන. ඒක පෙන්නනවා මෙහෙම. මේ වෙනකොට මේ පුද්ගලයා බුදුදහමෙන් පෙන්නන ස්කන්ධ පංචකයාගේ ඉපදීම වැරීම තුල ජීවත් වෙන කෙනෙක් බවට වැටහිලා තියෙන්න වෙනවා. බාහිරෙන් හම්බුණත් සිතට එන්නේ මනෝද්වාරයෙන් ආවත් සිතට එන්නේ සිතුවිල්ලේ ලෝකේ තියෙන්නේ කියන එක තේරුම් ගිහින් තියෙන්න වෙනවා. එහෙනම් ඒ සිතුවිල්ලේ තියෙන නිසා තමයි අපට ලෝකයක් තියෙන්නේ. අර පංචවිධ මූල ධර්මයන් ඔබට ඇස කන නාසය දිවකය තියෙනවා. තියෙන නිසා තමයි පරලෝ යාමක් තියෙන්නේ. නමුත් බාහිර දේවල් බාහිරේ තියෙන ඒ වාසයෙන් පහළ වෙන ඇස කන නාසය දිව හිත බවට පත් වුණොත් එහෙම නැත්නම් ඒව මමත්වයෙන් ගැනීම ශූන්‍ය බවට පත් කරගන්න පුළුවන් නම් එතකොට අර හීන පේනකොට රැවටෙනවා වගේ දෙවියන් ඔබ බලන්නකොට ආඩම්බර වෙනවා වගේ ආලෝක පේනකොට රැවටෙනවා වගේ ඔය භාවනා කරන්න ඒ කට්ටිය ආලෝක පේනවායි කියන්නේ. ඔබට තේරෙනවද දැන් දෙවියෙක් ආවත් ආලෝකයක් ආවත් යකෙක් ආවත් භූතයෙක් ආවත් ඒ සිතුවිල්ල කියලා? තේරුම් ගන්න බැරි වුණොත් දවල්ට සිනායුර වෙනකොට භූතයෝ පෙනෙයි ඔබට. භාවනා කරලා හිත සංසොන් වෙනකොට දේවතාවෙක් එනවා පෙනෙයි. ආලෝකයේ බලාපොරොත්තු වෙන හිත සංසොන් වෙනකොට ආලෝකයක් පෙනෙයි. මට නම් ඒ ආලෝකයයි භූතයයි දෙවියොයි ඔක්කොම සිතුවිල්ලක් විතරයි ලොකු හෝ කුඩා නැහැ. මම ඒකකටවත් බය වෙන්නෙත් නැහැ රැවටෙන්නෙත් නැහැ. මේ රහස තේරුම් ගන්න වෙයි. එතකොට සිතුවිලි වල හටගන්න දේවල් සිතුවිලි වහාම නැති වී යනවා. නමුත් අපට සිතුවිලි වශයෙන් දකින්න බෑ ඒවට ආපු බයසෝක වේදනාවට අනුව එක මම වෙලා අපට වද දෙනවා. ඒතමත්ව අසංජත්වා COVID-19න් හරි තවත් කාරණයකින් හරි ජීවිතය අවසන් වෙනකොට ධනයට, කුලයට, නිලයට, බලයට, උගත්කමට, බෝධි පූජාවට, වෛද්‍ය විද්‍යාවට මොනවටවත් බැරි වෙලාවක් එනවා නම් ඒකෙන් මිදෙන්න මොකද කරන්න ඕන? සිතට එන ලෝකේ මොකවත් නැති බව දැනගෙන අතහරින්න පුරුදු වෙන්න ඕන. බාහිරින් අම්මා හරි තාත්තා හරි යුතුයකම් හරි අතාරින්න නෙමෙයි පෙන්වන්නේ. ඒවා හැමම කෙරෙන්න වෙනවා. අර අතහැරීම කියන්නේ උපාදානෙන් මිදීම කියන එක. පුරුදු කරන්න ඕන. හොඳ පාරක් ගිලාන සූත්‍රය පෙන්නනවා. ඒකෙම යන්න කියලා එකෙන් කියන්නේ නැහැ. පළමුව මැමියන් හදන්නේ සැමියෙක් නම් දරුවන්ට සහ බිරිඳට තියෙන ඒව ඉන්නේ අරමුණේය ඒ යුතුයකම් ඉටු කරලා ඒ අරමුණට ඇලෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න කියලා තියෙනවා. දෙවනුව මියාන විට වාස කරන්නේ මිනිසෙක් වශයෙන් උපදින්න නම් ඒකට තියෙන ආසාව අතහරින්න කියලා තියෙනවා. ඔබ දෙවියන්ට ප්‍රිය කරනවා නම් දෙවියන් වශයෙන් උපදින්න ඒකත් ආපහු යටෙන සුළුයි. ඒකෙත් කාම ලෝකේ පිරිහෙනවා. ඒකෙත් ඉන්න හම්බ වෙන්නේ
එකත් අතහරින්න කියලා පෙන්නනවා. ඔබට ඔයිට ඒක අතහැරියයි කියනකොට ඔබට එහෙනම් රූපී අරූපී ධාන හොඳයි කියලා හිතෙනවා නම් ඒවත් අන්න ඒවත් සක්කාය තියෙනවා. එතනත් ඉන්න හම්බ වෙන්නේ සදාකාලික එතනත් යන්න වෙනවා. පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ ගිහින් ඉන්න තැනක් නැහැ. පව නම් විජහට ගෙවිලා එනවට කැමතිනේ. දෙවියන්ගේ පින ගෙවෙනවට අකමැති. ධානලාභියා ඒක හිස් වෙනවට කැමති. නමුත් මේවා ගෙවෙන දේවල්. ඔබට මේ ලෝකයේ තිබෙන්නේ අරමුණේ කියලා තේරෙනවා නම් අරමුණෙන් ඔබ බැඳලා ඉන්නේ කියලා තේරෙනවා නම් ඔබට දවල්ට කල්පනා කරගන්න පුළුවන් නම් මේ අරමුණට මුලා නොවි අරමුණු අතහැරමින් ඉන්න. බය එන්නේත් අරමුණට. ඒ බය යට චිත්තාභ්‍යන්තරේ බැසගෙන තිබුණොත් දැන් සිංහයා බය නැහැ කියන්නේ ඇයි? ප්‍රධානිය නිසා. නික්ලේශී උත්තමින් වහන්සේලා බය නැහැ කියන්නේ ඇයි? බය මමත්වෙන් මම බය නැමැති මම නැති නිසා. බුදු සමය තුල මෙහෙමත් ක්‍රමයක් තියෙනවා. එහෙනම් අපට ඔබට ඕන කෙනෙකුට මේ පවතින තත්ත්වයන්ට දහු පස්සේ හෝ සමුගන්න දවසක් ආපුවාම අනේ මාව බේරගන්න කියලා කෑ ගහන්න නැතුව අරමුණ අතහරින්න පුළුවන් නම් ඇස් දෙක පියාගන්න පුළුවන් නම් අරමුණට ඇලෙන්න නැතුව එහෙම ක්‍රමයක් අන්තිම මොහොතේ කරන්න බෑ. මොකද ඒක සිතුවිලි වලට එනකොට සිතුවිල්ල බව තේරුම් ගත්තේ නැති පුද්ගලයා සිතුවිල්ල මම කොට අරන් අඬනවා, දොඩනවා, වැළපෙනවා, ශෝක වෙනවා. අන උපේක්ෂාවේදී පෙන්වන්නේ හොඳ හරි නරක හරි වැරදි හරි මොකක්වත් නැහැ කියලා. අර සෙන් ගුරුවරයෙක් ළඟට ගෝලෙක් ආවයි කිව්වලු. මොකද්ද පිළිවෙත කියන්නේ කියලා අහම එදිනෙදා ජීවිතය කිව්වලු. මොකද්ද එදිනෙදා ජීවිතය කියනවා කියහම බඩගින්න උනත් මොනවා හරි කනවා නිදිමතාව නිදා ගන්නවායි කිව්වලු. එහෙම නැත්නම් ඒ පිළිවෙතට ඔය හරි වැරදි හරි හොඳ හරි නරක හරි නෑ කිව්වලු. අර හරි වැරදි හරි හොඳ හරි නරක හරි කියන්නේ මමත්වයෙන් ගත්ත බෙදීම. උපේක්ෂාවට මොකක්වත් නෑ. ඒ නිසා මේ ලෝකේ අපි පාවිච්චි කරන්නේ ඉපදිලා යුතුයකම් ඉටු කිරීම සඳහා. පරලෝක ගෙනියන්න නෙවෙයි. ඒ මොහොතට අපිට අර ගිලාන සූත්‍රයේ පෙන්නනවා. ඔබට මේ ඊළඟට එන අරමුණට මමත්වෙන් නොගෙන අතහරින්න පුළුවන් නම් අවුරුදු 100ක රහතන් වහන්සේ කෙනෙක් සහ ඔබ අතර වෙනසක් නැහැ. ඔබට හමු වෙනවා පරලෝ නොයාම කියලා. මේ සියල්ල බැඳගෙන යන්න හිතන් ඉඳලා අවසන් මොහොතට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිත පුරුදු කරන්න ඕන. අන්න ඒ අතහැරීම සැබෑ අතහැරීමයි. එනිසා ඒතමත්ත වසං ඤත්වා පණ්ඩිතෝ පණ්ඩිත කියලා කියන්නේ මේක තේරෙනවාට ඔය බාහිර සමාජයේ මේ විභාගෙ නෙමෙයි. බුදු සමයේ අත්තානන්දමයන්දි පණ්ඩිතෝ කියලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ හම්බ වෙලා සාකච්ඡා කරනවා හිමි නමක්. බුදුරජාණන් වහන්සේගේ කාරණා කටයුතු හරියට මේ වගේම කියලා දෙනවා. ඊට පස්සේ සතුටටපත් වෙනවා. ඔබ වහන්සේ හරිම හොඳයි හොඳට කියලා දුන්න ඔබ වහන්සේ කවුද? අහලා විතරයි තිබුණේ දැකලා තිබුණේ නැහැ. මම තමයි ආනන්ද කියන්නේ. මහාචාර්ය ආනන්ද. ඔය මහාචාර්ය පදේ පළමුවෙන්ම තියෙන ත්‍රිපිටකයේ ආනන්ද හාමුදුරුවන්ට. ඔය ලංකාවේ තියෙනව නෙවෙයි. මේ බුදුන් වහන්සේ වදාළ දේ පැහැදිලි කරන්න පුළුවන් එක. ඒ නිසා ඔය පඬිත කියන එකත් ඒ පවතින්නේ ඔය බාහිර ඒවා නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් එතන තියෙනවා දක්ෂකමක්, උගත්කමක්, විචක්ෂණ බුද්ධියක්, ඒ පඬිත් භාවය. දැන් එහෙනම් සීලේ පිහිටන්න ඕන මොකේද? අතහරින සීලේ. අර ශික්ෂාපද සංවරය අතහැරෙන සීලයක් නෑ. ඒකේ කය වචන සංවර කරගෙන වලකීම ඇරුණාම, විරමණයක් ඇරුණාම අතහැරීමක් නෑ. කාටද අතහරින්න පුළුවන්? පෘථග්ජන කාටවත් අතහරින්න බෑ. මොකද ඔය ස්කන්ධ පංචකය ඉගෙන නැත්නම් මම කියලා හිතන්නේ. උට පේනකොට ඒකේ තියෙනවා දේවල්. ලෝක කුඩා හැම දෙයක්ම තියෙනවා. නමුත් අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මොකද්ද පෙන්වන්නේ?
uppajjati සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං සැප දුක දෙකක් උපදී. නමුත් ඒවා හේතුඵල වශයෙන් යම් උපේක්ෂාවක් ඇද්දේ සාන්තයි ප්‍රණීතයි. මේ දෙකට නැතුව උපේක්ෂාවට හුරු කරන්න කියලා තියෙනවා. අර දෙකේ අල්ලන් ඉන්නේ නැතුව. අන්නේ උපේක්ෂාවට හුරු කරනකොට බයත් උපේක්ෂාව වෙනවා, සතුටත් උපේක්ෂාව වෙනවා. 아무තු දුකක් හෝ බයක් නැහැ. 아무තු සතුටක් හෝ දුකක් නැහැ. එතකොට ඉතින් මෙහෙම කියන්න පුළුවන්. අපි හිතමුකෝ 50 වෙනි උපන්දිනය සමරන්න හිතන් හිටියයි කියලා. නැත්නම් මංගල උත්සවය ගන්න කියන් හිටියයි කියලා. 500කින් මංගල උත්සවය ගන්න හිතන් හිටියේ. දැන් ඉතින් මේ අර්බුදේ නිසා ඒ දෙන්නටයි මව්පියන්ලා එකතු වෙලා මේක 5 දෙනෙක්. 500කින් ගත්තා කියලාත් කරන්නේ අර වැඩි අර 4 දෙනා කළත් ඒකමයි. අන්න වෙනසක් නැහැ. හිත හදාගත්තා නම් වෙනසක් නැහැ, අර කටයුත්ත කෙරුණා. අන්න එහෙම මේ ලොකු කුඩා කර ගැනීම කියන එක කල්පිත දෙයක්. හරියටම කාලවකවානුව කියන්න තේරෙන්නේ නැහැ, මතක නැහැ. 70 80 වෙන්න පුළුවෙනි. ඒ කාලෙත් තිබුණා ඔය චිත්‍ර කතා පත්‍ර ගොඩක්. එහෙනම් කෝකෙද කියන්න මම දන්නේ නැහැ. මං හිතන්නේ අවුරුදු 10ක 15ක තරුණයෙක් වශයෙන් වෙන්නේ නැති බලන්නේ නැති 20කට 15. තිබුණා කතාවක්. මේක හිටිය 아무තු චරිතයක්. කුරුමිට්ටා. මේ කුරුමිට්ටාගේ ඔළුවේ තියෙනවා ස්ක්‍රූ එකක්, ස්ක්‍රූ පෑනයක්. ඒ ඇනේ වමට කරපුවාම විශාල වෙනවා. යෝධයෙක් තරම් විශාල වෙනවා. දකුණට කරපුවාම පුංචියට කුඩා වෙනවා. මේ ඇනෙන් තමයි ලොකු කුඩා කරන්නේ. අවශ්‍ය තැනට ලොකු කරලා පෙන්වන්න පුළුවන්. යෝධයෙක් වගේ සරණට අවශ්‍ය තැනට කුඩා කරලා පෙන්වන්න පුළුවන්. මට මේවා මතක් වෙන්නේ ඇයි? මේ ලොකු ඒවයි කුඩා ඒවයි ඔක්කොම මේ ඇනේ නේද? බොරුවට ලොකු කරගන්නවා අයරුණාම ලොකු කුඩා මොකක්වත් මේ නැහැනේ. ලක්ෂ 10ක් විතර වේදම් කළා 500කින් කළත් විවාහය ලියාපදිංචි කිරීම කරන්නේ දෙන්න එකතු වෙලා වේකම් තුල ගල් ලියලා සංකරස්සාක්ෂි සහතෝ ඒත් නිත්‍යානුකූලව ඒක හරිය. දැන් මේ ඔක්කොම රාජකාරිය අතහැරලා ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ. අන්න ඒ වගේ මේ ලොකු කුඩා කියන කාරණාවල ලොකු කුඩාකම් බොරු කියලා තේරෙනවද ඔබට? එතකොට ඔය කම්පනයක් නැහැ. එතකොට මේ දවස්වල ඔබට පවත්වන්න තියෙන කටින මහ පූජෝත්සවය 100ක් නමකින් කළත් 59කින් කළත් වෙනසක් නැහැ. වෙනදා අපි 59ක් වෙනම කරගත්තා මේ සැරේ 5යි කියලා දුක් වෙන්න කාරණයක් නැහැ. එනේ හැටියට ගහළු අස්සා. අන්න එහෙම. අපිට මේ කාරණාව තේරෙන්න ඕන. ඒ නිසා මේ පණ්ඩිතෝ සීල සංගතෝ ආරම්භ වෙන්නේ ස්කන්ධ පංචක ඉපදීම මැරීම තුල අල්ලා නොගැනීමෙන් අනාත්මය සිදු වෙන බව, අල්ලා ගැනීමෙන් ආත්මය සිදු වෙන බව තේරුම් ගත්තාම මොනවද අල්ලාගන්නේ? ඔය ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ඔය ලෝකුඩා පුංචිකම්. ඒක තමයි අර පෙන්වන්නේ. තං පුත්ත පසුසං මත්තං ව්‍යාසත්ත මනසං නරං. පුතුන් තියනවා, ධනය තියනවා, අසීමිත බලාපොරොත්තු ලොකු වැඩ කරලා දෙයි කියලා ඒවෙන් ඇලුනා වූ මනසක් ඇති පුද්ගලයාට හිත හදාගත්තේ නැති නිසා මරණාසන්න මොහොතේ අර ඔක්කොම දුක් ගෙනත් දෙනවා ඇරුණාම ඒවෙන් සැප හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ගලව ගන්නත් බෑ. මට තේන්නේ බුදු සමය කියලා කියන්නේ ජීවිත අවසානයේදී ඇත්තට මුහුණ දෙන්න තියෙන එකක්. අරමුණු අතහැරලා යන්න තියෙන එකක්. මම අරමුණෙන් අල්ලගත්ත නිසානේ ආය අරමුණේ ලෝකයක් හැදෙන්නේ හැබැයි. මේ ලෝකේ තාම දන්නේ නැහැ අපායේ තියෙන්නේ අරමුණේ, දිව්‍ය ලෝකේ තියෙන්නේ අරමුණේ, බඹලෝ තියෙන්නේ අරමුණේ කියලා. තියෙන තැන් වලට යන්න හිතන් ඉන්නවා. අරමුණේ නම් මේකට එකක් ලොකු නැතුවම අතාරින්න පුළුවන් නේද? උපේක්ෂාව කියලා කතා කරන්නේ ඒක නේද? ඒ නිසා අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්වන යම් විදර්ශනා උපේක්ෂාවක් ඒ සුන්දරයි ප්‍රණීතයි කියලා. අන්න වගේ අපි හදන්න ඕන. කෙරෙන්න ඕන යුතුකම් ටික තේරම කෙරෙන්න ඕන. නමුත් අපි සිත පුරුදු කරන්න ඕන ඒ අවස්ථාවට මුහුණ දෙන්න. බයෙන් ශෝකයෙන් තොරව, මැරෙන්න එපා කියන ඉල්ලීමකින් තොරව. ආවොත් එන්න කියනවා නෙවෙයි.
එහෙනම් පුරුදු කරගත්ත අයට එබඳු තත්ත්වයක් ආවම අරමුණ අතහරින්න ඇරුණාම වෙන විකල්පයක් නැහැ. ඊළඟ අරමුණට එන්නේ නැත්නම් අරමුණ එක්ක බයෙන් තැවෙන්නේ නැත්නම් නමුත් මේක හොඳට තේරුම් ගිහින් තියෙන්න ඕන මේ ලෝකේ තියෙන සියල්ල තමන්ගේ හිතේ තියෙන සිතේ තියෙන සිතුවිල්ලේ තියෙන දේවල් ලොකු කුඩා තමන්ගේ බෞද්ධලික බවක් ඇත්ත සිද්ධිය නම් ලොකු කුඩා මොකක්වත් නැහැ. ලොකු කුඩා බවෙන් යුක්ත නම් මමත්වෙන් යුක්තයි. ලොකු කුඩා බව ශූන්‍ය වෙනකොට මමත්වෙන් ශූන්‍ය වෙනවා. මමත්වය තුළ තමයි ලොකු සහ කුඩා තියෙන්නේ. ඒ නිසා අද නැතත් ඉදිරියටත් මේ ජීවන ගමනේ සංසාර ගමනේ මේ ඉරණට මුහුණ දෙනකොට අර නසන්ති පුත්තාතානාය නපිතාන විවන්තා අන්තකේනාදි පන්නස නත්ති ඥාතුස් සානතා කියලකින් පෙන්වන්නේ පුත්තුත් නෑ පිහිටට එන්න පියාත් නෑ වෙනත් සමීප ඥාතියෙකුත් නෑ ඥාතින්ට බෑ කාටවත් බෑ ධර්මයට පුළුවන් මේ බයසෝක වේදනා අරමුණේ තියෙනකොට අරමුණට ගන්න නැතුව අරමුණ උපේක්ෂාතාවගත උරු කිරීම තුළ සමහරට මෙහෙමත් කියන්න පුළුවන්. වයෝවෘද්ධ භාවයට පත් වෙලා ඇස් පේන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව හැරමිටියෙන් යමින් තවත් කෙනෙකු උදව් උපකාර අරගෙන වද විඳිනවට වඩා සමුගන්න වෙලාවක් ඇවිදින් හොඳයි මට. හිටි කාලේ ඇති සමුගන්න වෙලාවක් ඇවිදින්. ලෝකේ අතෑරලා යන්න හොඳයි මට. හැබැයි ලෝකේ අතාරිනකොට නැති දැනකට එහෙම වැටෙන්නේ නැහැ මතක තියාගන්න. ඒක තමයි මේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම බය. මේ ලෝකේ තියෙනවා නිවීම හිස් කියලා හිතන් ඉන්නේ. පොඩි උදව්වක් කරන්න. ඔච්චර ගැඹුරට යන්න ඕන නැහැ. ගාථා ටිකක් කියලා හරි පිරිත් ටිකක් කියලා හරි හයියෙන් වන්දනා කරලා හරි සිතට එන අරමුණු නැති තැනක් තියෙනවා කියලා හොයාගන්න. ඔය රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධයේ, වෛරය වගේ අරමුණු එන්නේ නැති විනාඩියක් දෙකක් හරි තියනවාද කියලා. එහෙම තැනක් තියනවාද කියලා හොයාගන්න. හිතේ. ඒ කෙලෙස් යටපත් වීම තුළ එහෙම හම්බ වෙන්නේ. නමුත් එහෙම එකක් තියෙනවා ඒ උනාට. කෙලෙස් නැත්නම් එහෙම තියෙන්නේ ඒකම තමයි. ඒ යටපත් කරලා ඒක ලබන්න බෑ. කම්මක්ඛය දුක්ඛක්ඛයනේ. ඒක වහගෙන අනාගත ඵල උපදින්න හේතු තියලා ඒ ඵල හේතුඵල නේද ඊට පස්සේ හේතු නිරෝධෙන්නේ අර මේ ඵල නිරෝධ වෙනකොට අර අහේතුක දෙයක් හම් වෙන්නේ. හේතුන්ගෙන් හට නොගත්ත දෙයක් හම් වෙන්නේ. එනිසා වෙනත් පැත්තක් කෙරෙහි මේ සමාජයේ අවධානය යොමු කරන්න. මේකට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් රජයෙන් සහ අනිකුත් ලබන්න පුළුවන් හැම පැත්තෙම පහසුකම් දෙන විසඳුම් හොයන්න ඕන. ඒවා බැහැර කරනවා නෙවෙයි අපි. නමුත් බැරිම නම් ඒකටත් මුහුණ දෙන්න ක්‍රමයක් තියෙනවා. අර බය වුණොත් අඬමින් දොඩමින් වැළකමින් අකමැත්තෙන් යනකොට සදු කරගන්නේ අයහපතක්. ලෝකේ අතහැරී නමුත් ඒක හදාගත්ත ලෝකෙ ඊට පස්සේ යන්න වෙනවා. අන්න ඒක කරගන්න නැතුව ඉන්නනේ මම මේ පෙන්වන්නේ. මේ ලෝකෙ මෙතෙක් කල මේ ප්‍රශ්නේ නිසා පරලෝ යන්න උනාය. මේ අසනීප තත්වයට අකමැත්තෙන් බය ගිය කවුරු සතුටින් යයි කියලා හිතනවද? ඔක තේරුම් ගත්තේ නැත්නම්. නෑ ලෝකෙ වෙන කිසිම ආගමිකයෙකුට ඒක කරන්න බෑ. බෞද්ධ ආගමිකින්ටත් බැයි නං. එහෙනම් බෞද්ධ ආගමිකින්ට පුළුවන් වෙන්න ඕන. ලෝකෙ තියෙන අරමුණ අල්ලගන්න නැත්නම් අරමුණ අනාගත හේතු තියන්නේ නැත්නම් අනාගත ඵලයක් හටගන්නේ නැහැ කියලා තේරුම් ගන්න. ඒ නිසා ඔක්කොම අතහරින්න නෙමෙයි ජීවිතේ කටයුතු කරන ගමන් මේ සිත හුරු කර ගැනීම තුළ උපේක්ෂාව හුරු කරන්න. මමත්වෙන් යුක්ත උපේක්ෂාව නෙමෙයි මමත්වෙන් නොගැනීම තුළ උපේක්ෂාවට හුරු කරලා ඒ කවදා හරි දවසක එන ඉරණම පරලෝ යන ගමනක් වෙනකොට පරලෝ නොවන තැනට හුරු කරන්න පුළුවන් නම් හොඳම උත්තරය ඒක නෙවෙයිද? එනිසා කර්ම රැස් කරලා පරලෝ නොයා ඉන්න බෑ. කර්මක්ෂය කිරීමේ කර්මය හුරු වෙනකොට ලෙඩත් අරමුණේ, දුකත් අරමුණේ, සතුටත් අරමුණේ, බයත් අරමුණේ, දෙවියොත් අරමුණේ, බුදුනුත් අරමුණේ, භූතයත් අරමුණේ අර තමන්ගේ හිතට එන කිසිවක් කෙරෙහි ඔහුට අමුතුවෙන් උද්ධාමයට පත් වෙන්න, දුක් වෙන්න, අනන්දුරන්න වැළපෙන්න මොකක්වත් නැහැ. ඒකට කම්පාවක් නැහැ. ඉතින් ඒ නිසා මම මේ ගාථා තුන අරන් පෙන්නුවේ ඒ ලෝකයාගේ ඉරණම. ඒ
තම්පුත්ත පසු සම්මත්තම් ව්‍යාසත්ත නරණම් වනසන් නරම් සුත්තංගාමම් මහෝගෝ මච්චාය ගත්තාය ගතති කියන්නේ පුත්තාමත්ති ධනම්මත්ති අනසන්ති පුත්තා තානාය නපිතාන අපි වන්දවා අන්තකේ නාදි පන්නස්සන අත්ඥාතු ස්ථානතා කියන්නේ ඉරණම පෘථග්ජනයාගේ ඉරණම. ඒ පෘථග්ජනයාට බුදුරජාණන් වහන්සේ යෝජනා කරපුවා තමයි ඒතමත්ත වසංඥත්වා පණ්ඩිතෝ සීල සංවුතෝ. අරියකාන්ත සීලයේ පිහිටව පුද්ගලයාට පණ්ඩිතයා කරන ස්කන්ධ පංචක අනාත්මය තේරුම් ගත්තා. දැන් නිබ්බාන ගමනම් මග්ගං වහවහ නිවෙන මග එලි කරගන්න. එහෙමත් ප්‍රතිකාරයක් තියෙනවා මේකට. සබ්භීතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං මේ උතුම්